කතා කරා. භාෂාව ගැන කතා කරා. එතකොට මොනවාද යොදාගෙන තියෙන උපක්‍රම කතා කරා. මතකයි නේද ඒවා? මතකද ඒවා? මාව ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවා. එන උත්තර දෙන්න එහෙනම් මේ කරපු ටික මතකද කොහොමද කියලා අහන්නේ. මතකයි සර්. අපහැදිලි? මතකයි. හරි අද අපිට කරන්න තියෙන්නේ මුල හා මැද අග එලි සමය භාවිතා කිරීම කියන එකද කරන්න තියෙන්නේ අද. ඔව් ඒක තමයි සර්. ඒක තමයි. හරි. ඒක කරන්න තියෙන්නේ. හරි. එතකොට මොකද්ද මේ එලි සමය කියලා කියන්නේ කියලා ඔයගොල්ලෝ දන්නව නේද මං හිතන්නේ. මෙන්න මේක අද කරන්න තියෙන්නේ එලි සමය භාවිතා කිරීම පිළිබඳව අද කරන්න තියෙන්නේ මේ අංශ සංදේශ කතුවරයා එලි සමය කොයි අවස්ථාවලද භාවිතා කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට කවියේ මුල භාවිත කරලා තියෙනවා, මැද, අග මේ අවස්ථා තුනේදී මේ එලි සමය භාවිතා කරලා තියෙනවා. එතකොට එලි සමය කියලා කියන්නේ මොකක්ද? කියන්න බලන්න එලි සමය කියලා කියන්නේ මොකක්ද කියලා. එකම අකුරේ වාක්‍යවල අවසන් වෙන්නේ එකම අකුර අර පේලියට ඇවිල්ලා තින්නේ. ඔව් එකම අකුරකින් සියලුම පද වල පේලි අවසන් වෙනවා නම් නේද? ඒකට අපි කියනවා එලි සමය කියලා. එතකොට දැන් මේ අපිට නිර්දේශිත කවිවල ඒ වගේ අවස්ථා කිහිපයක් අපිට හම්බ වෙනවා. මොන වගේ අවස්ථාද හම්බ වෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් කවිවල නම් අවසානයේ තමයි එලි සමය භාවිතා වෙන්නේ. නමුත් මෙතන කවිවල මුල එලි සමය දකින්නට පුළුවන්කම තියෙනවා. සමහර කවිවල මැද්දේ දකින්න පුළුවන්කම තියෙනවා. සමහර ඒවල අග දකින්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව මොන කවිවලද එලි සමය කතුවරයා භාවිතා කරලා තියෙන්නේ? මොන කවියද කියන්න බලන්න. 8 වෙනි කවිය. ඔව් 8 වෙනි කවිය අන්තිමට එලි සමය භාවිතා කරලා තියෙනව නේද? නුදුරුව සිහිලලිය ගඟුලැලිය කියන කවිය. හරි. එතකොට මුල භාවිතා කරපු අවස්ථාවක් කියන්න බලන්න. 9 වෙනි කවිය. කීයද? 9 4 9 9 සුඩ පවනද කුස 9 මුල නෑ නේද එලි සමය? අවසානයේ තියෙනවා. මම කිව්වේ මුල භාවිතා කරලා තියෙන අවස්ථාවක් අපිට 3 වෙනි කවිය හම්බ වෙනවා නේද? බලන්න 3 වෙනි කවිය. වැස්සේ 4 වෙනි කවියෙත් තියෙනවා 3 වෙනි කවියෙත් තියෙන වෙලි සමය. වැස්සේ සුවඳල් කෙත්වත් අපට ඇසේ එතකොට දිසේ රසේ කියන මේ වචන වලදී අපිට මුල එලි සමය තියෙනවා. මැද්දේ භාවිතා කරලා තියෙන මැද කවියේ මැද හරියේ එලි සමය භාවිතා කරලා තියෙන කවි මොනවාද? 9 වෙනි කවියේදී. 9 වෙනි කවියේ මැද භාවිතා කරලා තියෙන එලි සමය නේද? හරි. එතකොට අපි ඒකේ 3 වෙනි කවියේ පළවෙනි පදේ චුට්ටක් ඔතන ලියාගමු මෙතන. 8 වෙනි කවියත් පුළුවන් නේද? 8. ඔව් 8 වෙනි කවියෙත් තියෙනවා. ඔව් 8 වෙනි ගොඩාක් කවිවල එලි සමය මුල
මැද අග කියන අවස්ථා තුනේදීම භාවිතා කරලා තියෙනවා. ඒකෙන් අපිට කිහිපයක් විතරක් අපි මතක තියාගමු. එතකොට තුන්වෙනි කවියේ මුල භාවිතා කරලා තියෙන වෙලි සමයේ අපි ඒකේ පළවෙනි පදේ ලියාගමු. තුන්වෙනි කවියේ පළවෙනි පදේ ලියලා තිත්පේලියක් තියන්න. පැසෙයි සුවඳ කෙත්වත් තවට කියලා තිත්පේලියක් තියලා පැසෙයි කියන එකට ඉරක් ගහගන්න යටේ. තුන්වෙනි කවියේ පළවෙනි පදය පැසෙයි සුවඳ කෙත්වත් තවට කියලා ලියලා පැසෙයි කියන එකට ඉරක් ගන්න. ඒක තමයි එලි සමය කියලා අපි කියන්නේ. ලියලා කියන්න මට ඉක්මනින්. හරිද? හරි සර්. ඊට පස්සේ 9 වෙනි කවියේ මැද හරිය එලි සමය දකින්නට පුළුවන්. අපි මැද 9 වෙනි කවියේ පළවෙනි පදේ ලියාගමු. පවනද පිපිතුරේය නිරතුරේය කියලා තිත්පේලියක් තියලා තුරේය කියන පදයට ඉරක් ගහගන්න. නවවෙනි කවියේ මැද හරියේ එලි සමය දකින්නට පුළුවන්. පවනද පිපිතුරේය කුසුමන් පෙකිතුරේය ඒ යයන්නෙන් අවසන් වෙලා තියෙනවා හැම මැද්දේ තියෙන පද. ඊට පස්සේ අවසානයේ එලි සමය දකින්නට පුළුවන් තැනක් අපි ලියාගමු. ගොඩක් කවි වල තියෙනවා. 8 වෙනි කවියේ අපිට තියෙනවා අවසානයේට එලි සමය නුදුරුව සිහිලැලිය ගඟුලැලි කියන පදේ ලියලා ඉරක් මේ තිත්පේලියක් තියාගන්න. ලීය ගඟුලැලිය ලීය කියන එකට ඉරක් ගහගන්න. හරිද ඒ ටික? හරි නේද? හරිද ඒ ටික? අද කතා කරන්නේ නැහැ මේ කට්ටිය කෙනෙක්ව. ඒ ටික ලියලා ඉවරද? ඔව් සර්. ඔව් සර් ඉවරයි. හරි. අද කතා කරන්නේ නැත්නම් මොකද වැස්ස නිසාද? නැත්නම් සංචාරන සීමාවට බයද කොහොමද? හරි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ වර්ණනයට උචිත පරිදි විරිත වෙනස් කර ඇත කියන කාව්‍ය උපක්‍රමය කතා කරන්නට ඕන. එතකොට ඒ කියන්නේ වර්ණනයට උචිත පරිදි. ඒ කියන්නේ මේ කවිවල දැන් අපි දන්නවා විරිත් තියෙනවා. මොකද්ද විරිතක් කියලා කියන්නේ? විරිතක් කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවද? නොකළ යුතු දේවල්. ඒ සිරිත් විරිත් වල කවිවල විරිත් කියන්නේ මොනවද? මාත්‍රා ගණන්. පාත්‍රා ගන්නට
ඔව් මාත්‍රා කියන එකක් තියෙනවා. මාත්‍රා කියන එකෙන් අදහස් කරන්නේ ඒකේ තියෙනවා අපේ අක්ෂර මාලාවේ ස්වර අක්ෂර තියෙනවා. ඒ ස්වර අක්ෂර අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවාද බෙදන්න පුළුවන් කොටස් දෙක? මතකද ස්වර අක්ෂර බෙදන්න පුළුවන් කොටස් දෙක මතකයිද? මතක නැත්තේ? හා? රස්වයි දීර්ඝයි නේද? කෙටිසරයි දිගුසරයි. ඔව්. ඔව් කෙටි ස්වර සහ දීර්ඝ ස්වර කියලා අපි කියනවා. ඒකට හස්ර සහ දීර්ඝ ස්වර කියලා අපි කියන්නේ. එතකොට එතනදී මාත්‍රා කියලා අපි ගන්නෙ අන්නේ ස්වර බෙදිය හැකි කොටස් දෙක අනුව. එතකොට අපි කියනවා ගුරු ලඝු කියලා කියනවා. ඒව ඔයාලට මතකයිද? මතක නැද්ද ඒවා? තේරෙන්නේ නැති තියෙනවද එතන? මතක නෑ සර් ඒක. ඔව් එතකොට මේ දීර්ඝ ස්වරවලට අපි කියනවා ගුරු අකුරු කියලා. එතකොට ඒක අපි සාමාන්‍ය මාත්‍රා ලියද්දි මෙන්න මේ සංකේතයෙන් තමයි හඳුන්වන්නේ. කෙටි ස්වර හඳුන්වන්නේ මෙන්න මේ සංකේතයෙන්. ඉරි කෑල්ලෙන්. හරිද? ඒක ටිකක් ගැඹුරු මාතෘකාවක්. දැන්ට මෙහෙම මතක තියාගන්නකො. එතකොට දැන් අපි සාමාන්‍ය මේ මෙන්න මේ කෙටි ස්වරයක මාත්‍රා තියෙනව එකක්. හරිද? මතක තියාගන්න. මේ කෙටි ස්වරයක මාත්‍රා දෙකක් තියෙනවා. මේ දීර්ඝ ස්වරයක මාත්‍රා දෙකක් තියෙනවා. හරිද? මාත්‍රා දෙකක් තියෙනවා. හල් අකුරක සාමාන්‍ය මාත්‍රා භාගයක් තියෙනවා. නමුත් අපි ඒක විවහාරයේදී එකක් හැටියට ගණන් ගන්නවා. හල් අකුරක. හල් අකුරක මාත්‍රා භාගයක් තිබ්බට මේ අපි සාමාන්‍ය විවහාරයේදී එකක් හැටියට ගණන් ගන්නවා මාත්‍රා. හරිද? එතකොට දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් අයන්න කියලා කියන්නේ දීර්ඝ ස්වරයක්ද කෙටි ස්වරයක්ද? අයන්න කියන්නේ කෙටි ස්වරය. අයන්න කියලා කියන්නේ කෙටි ස්වරයක්. නේද? කෙටි ස්වරය. එතකොට ඒකේ මාත්‍රා කීයද? අයන්නේ මාත්‍රා කීයක් තියෙනවද අයන්නේ? එකයි. මාත්‍රා එකයි. එතකොට අපි ආයන්න ගමු. ආයන්න කියන්නේ දීර්ඝ ස්වරයක්ද කෙටි ස්වරයක්ද? දීර්ඝ ස්වරයක්ද කෙටි ස්වරයක්ද ආයන්න කියන්නේ? දීර්ඝ ස්වරය. එතකොට ඒකේ මාත්‍රා කීයක් තියෙනවද? දෙකක්. මාත්‍රා දෙකක් තියෙනවා. හරිද? එහෙමයි මාත්‍රා බලන්නේ. එතකොට දැන් අපි නිකන් උදාහරණයක් ගමු මෙහෙම. දැන් අපි බලමු ක කියන අකුර. ක කියන අකුර හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. අල්කයන්යි අයන්නයි එකතු වෙලා. නේද? අල්කයන්යි අයන්නයි එකතු වෙලා. එතකොට මම දැන් කිව්වා හල් අකුරක මාත්‍රා කීයක් තියෙනවා කිව්වද? හල් අකුරක මාත්‍රා හල් අකුරක මාත්‍රා භාගයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අර පද දිගට ගන්නවට එකක් හැටියට ගන්න. දැන් මේකේ භාගයක් හැටියට ගන්නව කොහොමද? අයන්නේ මාත්‍රා කීයද? එකයි. මාත්‍රා එකයි. එතකොට කයන්නේ හේනම් මාත්‍රා කීයක් තියෙනවද? ක කියන අක්ෂරයේ මාත්‍රා කීයක් තියෙනවද? එකයි. දැන් මේ දෙකේ එකතු. එතකොට එකමාරක් තියෙනවා. දැන් මේ ක හැදිලා තියෙන්නේ කියන දෙක එකතු වෙලානේ නේද? කියන අක්ෂරයේ මාත්‍රා භාගයයි. කියන අක්ෂරයේ කෙටි ස්වරයක්. ඒ නිසා මාත්‍රා එකයි. එතකොට එක භාගය එක එකතු වුනාම එකමාරක් තියෙනවා. ක කියන අක්ෂරයේ මාත්‍රා එකමාරක් තියෙනවා. සාමාන්‍යයෙන් කවිවල තමයි අපි මේ මාත්‍රා ගණන් ගන්නෙ. එතකොට දැන් මම මේ නිකන් වචනයක් දෙන්න. මම මේ ලියන පදය මම මෙතන එකක් කරලා පෙන්නන්නම්කෝ. එතකොට මේ මාත්‍රා ඉගෙන ගන්න ඉපැන ඉස්සෙල්ලා.
කුමටද මේ කවි පදයක් මම දැන් නිකන් දෙන්නේ කුමටද කියන එකේ මාත්‍රා කීයක් තියෙනවද කියලා කියන්න බලන්න හදලා කුමටද කියන වචනේ මාත්‍රා කීයක් තියෙනවද 4යි. ඒ 4 කොහොමද එන්නේ කියන්න බලන්න ඒ ඔක්කොම මේ ලඝු අකුරු 4න්නේ. ලඝු අකුරු 4යි හින්දා මාත්‍රා 4යි. ඔව් ඒකේ අකුරු ටිකත් එක කියන්නේ එතකොට අනිත් අයට පොඩ්ඩක් තේරෙනවා අකුරු මේකේ ටිකේ තියෙන ලඝු අකුර මොකක්ද මේකේ තියෙන ලඝු අකුර මොකක්ද කුයන්නේ තියෙන ලඝු අකුර ඌ අකුර. ඌ අකුර කියන්නේ ලඝු අකුර නිසා මාත්‍රා 1යි බලා ගන්න අනිත් අය 1යි ම කියන අකුරේ තියෙන ලඝු අකුර මොකක්ද ඒ කියන්නේ සොර අකුර අයන්න. ම අකුරේ තියෙන සොර අකුර මොකක්ද ඇතුලේ තියෙන සොර අයන්න. අකුර අයන්න. අයන්න එහෙනම් ඒක කෙටි සොරය මාත්‍රා කීයද ඒකේ 1යි. 1යි. 1යි ට අකුර ඇතුලේ තියෙන සොර අකුර මොකක්ද අයන්න ආයන් ඒකෙත් එනම් මාත්‍රා 1යි ද අකුර ඇතුලේ තියෙන සොර අකුර අයන්න. ආයන් ඒකෙත් සොර මාත්‍රා 1යි අන්න මාත්‍රා 4ක් තියෙනවා මේ වචනේ ඇතුලේ පැහැදිලිද මේ වචනේ ඇතුලේ මාත්‍රා 4ක් තියෙනවා දැන් මෙන්න මේකේ බලන්න මාත්‍රා කීයක් තියෙනවද කියලා මේකේ මාත්‍රා කීයක් තියෙනවද පහක් තියෙනවා කියන්න බලන්න මුයන්නට එන මාත්‍රා කීයද කියලා මූ අකුරේ මාත්‍රා කීයද 1යි. 1යි ද අකුරේ 1යි. 1යි අල් මේ උල් කියන අකුරේ එකමාර. 1යි. 1යි. එකක් හැටියට ගන්න අපි අල් අකුර සාමාන්‍ය තනියෙන් තියෙනකොට භාගයක් හැටියට ගන්නවා වචනයක් ඇතුලේ තියෙනකොට එකක් හැටියට ගන්න. ඒක මතක තියාගන්න. හරි? තී අකුරේ 2යි. 2යි. අන්න එතකොට අපි මේක සංකේතාත්මකව දැම්මොත් එහෙම කොහොමද දෙන්නේ? මෙහෙම ඉරි කෑල්ලක්, මෙහෙම ඉරි කෑල්ලක්, මෙහෙම ඉරි කෑල්ලක්. මේක දැන් පැහැදිලිද මාත්‍රාය නැහැටි? මාත්‍රාය නැහැටි පැහැදිලි. ඔව් සර්. අන්න එතකොට දැන් මේ කවිවල තියෙන ඒ වගේ මාත්‍රා එක එක කවි පදවල තියෙන මාත්‍රාවල ගාන අනුව ඒ වලට අපි කියනවා විරිත් කියලා. විරිත් ගොඩක් තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය මේ සංදේශ කාව්‍යවල විරිත් ගොඩක්ම තියෙන්නේ පෙඳ විරිතෙන් තියෙන්නේ. පෙඳ විරිත. පෙඳ විරිත කියලා කියන්නේ මේ එක පාදයක මාත්‍රා 16ක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම කවි පදයක් ගත්තාම මේ කවි පදේ මෙහෙම අපි කියමු කවි පදයක් කියලා මෙතන තියෙන්නේ. මේ කවි පදේ මෙහෙම ගණන් කරාට පස්සේ මාත්‍රා 16ක් තියෙනවා නම් මාත්‍රා 16ක් තියෙනවනේ හැම පදේම මාත්‍රා 16ක් තියෙනවා. ඒ වගේම මාත්‍රා 4න් 4 කියන්නේ මාත්‍රා 4න් 4 විරාමයක් යෙදෙනවා නම් මාත්‍රා 4න් 4 විරාමයක් යෙදෙනවා නම් අපි ඒකට කියනවා පෙඳ විරිත කියලා. හරිද? ඒ වගේ එක එක විරිත් වල එක එක මාත්‍රා වෙනස් වෙනවා. හරිද? එතකොට දැන් එහෙම වෙනස් කරලා මේ කතුරු යොදලා තියෙන්නේ ඒකේ වර්ණනය පහසු වීම සඳහා. වර්ණය පහසු වීම සඳහා. එතකොට දැන් අපි මේ කතා කරන කෑරගල වැජඹේ මේ ලෙසින් සිට කියන එකේ පෙඳ විරිතක් තියෙනවා. හැබැයි සමහර තැන්වලදී ගොඩක් දුරට සමුද්‍රඝෝෂ විරිත භාවිත කරලා තියෙනවා. හරිද? සමුද්‍රඝෝෂ විරිතේදී මේ එක පාදයක මාත්‍රා 18ක් තියෙනවා. ඔන්න මතක තියාගන්න දැන් විරිත් දෙකක් මේ කවිවල තියෙනවා. පෙඳ විරිතේ තියෙන මාත්‍රා 16යි සමුද්‍රඝෝෂ විරිත මේ කතුවරයා භාවිතා කරලා තියෙනවා. ඒකේ මාත්‍රා 18ක් තියෙනවා. හරිද? මාත්‍රා 18ක් තියෙනවා.
හැබැයි මාත්‍රා 18 මාත්‍රා 10කින් යතිය යතිය කියලා කියන්නේ විරාමයක් තියෙනවා 10න් හා 8න් sorry මෙතන 10 එන්නේ 10න් හෝ 8න් යතිය ලැබෙයි යතිය කියලා කියන්නේ විරාමයක් තියලා තියෙනවා අන්න එතකොට මේ කතුවරයා පෙඳවිරිත භාවිතා කරලා තියෙනවා වගේම සමහර අවස්ථාවලදී ඒක වර්ණනය පහසු වීම සඳහා ඒ කියන්නේ වර්ණයේ පහසු වීම සඳහා සමුද්‍රඝෝෂ විරිත භාවිත කරලා තියෙනවා. ඒකයි අපි මෙතනදී මේ කතා කරන්නේ. තේරුණාද? සමුද්‍ර 10න් ඉරි කෑල්ලක් 8ද එතකොට ඉන්නේ. නෑ මම කිව්වේ හරි අපි කවි පදයක් අරන් බලමු මේක එතකොට තේරෙයි. අපි බලමු කවි පදයක් අරන් මේක. හරි ඒකේ අපි පළවෙනි කවියෙන් පළවෙනි පදේ ගන්න. ඒකේ මාත්‍රා කීයක් වෙනවද කියලා අපි බලමු ඉස්සෙල්ලා. පළවෙනි කවිය පළවෙනි පදේ ලියා ගන්න කොහේ හරි කොලයක ලියාගෙන ඒකේ පළවෙනි එකේ මාත්‍රා කීයක් වෙනවද කියලා බලන්න පළවෙනි එකේ. සාර ඵලය අඹදඹ රඹද වල්පිට කියන එක ලියාගෙන බලන්න මාත්‍රා කීයක් වෙනවද කියලා ඒක. සර් ඒකේ මුළු කවියම ලියන්න ඕනේද? නෑ පළවෙනි පදේ ලියන්න සාර ඵලය අඹදඹ රඹද වල්පිට කියන පළවෙනි පදේ ලියන්න. 17යිද සර්? ඔව් බලමුකෝ අපි ඔක්කොම ලියාගත්තද? 17යි 17යි. සාර ආර අපි මෙතන ලියමුද චුට්ටක් එක බලන්න. මුළු කවියම සාර ඵලය කියන එකේ අපි බලමු කොතරක් තියෙනවද මෙතන මාත්‍රා සා කියන එකේ මාත්‍රා 2යි දැන් අනිතටත් අපිට තේරෙන්නේ නැති උනත් බලාගමුකෝ ර කියන එකේ මාත්‍රා 1යි 1යි. එතකොට අපි ඒක සංකේතාත්මකව දක්වන්නේ කොහොමද? මේක මෙහෙම මේක මෙහෙම. දැන් පැහැදිලිද? පැහැදිලිද? හොඳට පැහැදිලි බලන්න. සර්. හරි. ඊට පස්සේ මේකෙත් අපි කියමු ප අකුරේ මාත්‍රා කීයද? 1යි. 1යි. ල අකුරේ 1යි. 1යි ඒ අකුරෙත් 1යි. ඒක අපි ගහන්නේ මෙහෙම ඉරි. මේ ඉරි කෑලි. කෙටි සොර. හරිද? ඔන්න දැන් මෙතන මතක තියාගන්න කීයද කියලා 3යි. මෙතන 6යි නේද? හරි. අපි ඊළඟ කොටසත් බලමු. එතන ගාන මතක තියාගන්න 6යි නේද එතන තිබ්බේ? අපි ඊළඟ එක බලමු. අඹ දඹ රඹ. හරි. මේක කියන්න මාත්‍රා කීයක් තියෙනවද කියලා ටක් ගන්න. 6යි 6යිද? 1යි 2යි 3යි. ඔව් 6යි නේද? 6යි 6යි අතන 12යි. හරි. අපි බලමු ඊට පස්සේ. හරි ඊළඟ පදේ මොකද්ද? ද වල්පිට නේද? වල්පිට. කීයද මාත්‍රා මේකේ? 1යි නේද? මේකේ 1යි මේකේ 1යි මේකේ 1යි නේ? 1යි හරි. එතකොට මාත්‍රා 17ක් තියෙනවා. ඒක එහෙනම් අර විරිත් එකට ගන්න අපිට අමාරුයි වෙන විරිතකින් තමයි ගොඩක් ලියලා තියෙන්නේ. එතකොට 17. එතකොට මේක සංකේත හැටියට අපි මෙහෙම දක්වන්නේ. මෙම්සර පැහැදිලි දැන් මාත්‍රා හොයන හැටි කවි පදවල. ඔව් සර්. මෙතන මේ යතිය කියලා කියන්නේ දැන් මට මේක සම්පූර්ණයෙන්ම ලියා ගන්න අමාරුයි. දැන් මෙතන මම අර කොටස් කරලා වාට ලිව්ව පෙවුනද? දැන් අර එකක පළවෙනි පදේ මෙතනම සාර ඵලය කියන එකේ මම කොච්චරක් ලිව්වද මේ මාත්‍රා කීයක් තිබ්බද ඒකේ? සාර ඵලය කියන
6ක් තිබ්බනේ. ඊට පස්සේ නේද අනිත් වචනේ තියෙන්නේ. අඹද කියන එක. පැහැදිලිද? එතකොට අර යතිය කියලා කියන්නේ ඒක. මාත්‍රා 6ක් ගිහිල්ලා ඊට පස්සේ ආයේ මාත්‍රා. යතිය කියලා කියන්නේ විරාමය කියන එක. විවේකය කියන එක අදහස එන්නේ. හරිද? සවිදු පැහැදිලිද? සවිදු ඔව් සර්. හරි. සර් එතකොට මේ යතිය කියන එක පොඩ්ඩක් ආපහු කියන්නේ ඒක ටිකක් පැටලෙනවා. යතිය කියලා ඔව් මම එහෙනම් මෙතන මේ මෙහෙම ලියන්නම්කෝ මම මෙතන බලන්න එහෙනම් මෙතන සාරඵලය අඹ එහෙම ලියන්නම්කෝ. හරි පැහැදිලිනේ. එතකොට සාරඵලය කියලා කියන්නේ එක පැත් කොටසක්. එතකොට ඒකේ කීයක් තියෙනවද කියලා බලන්නකෝ මේවා. මාත්‍රා සාරඵලය කියන එකේ මාත්‍රා 6යි කියලා මම කියන්නේ. 6යිනේ නේද? මෙහෙමනේ ආවේ නේද? මේකෙන් දෙකක් සංකේතවත් වෙනවා. මේ සංකේතයෙන් මාත්‍රා දෙකක් සංකේත වෙනවා. මේ සංකේතයෙන් මාත්‍රා එකක් සංකේත වෙනවා. අන්න දැන් මාත්‍රා 6ක් ගියාට පස්සේ මේ මෙතන හිස් නේද? මෙතන මෙහෙම දිගටනේ තියෙන්නේ. මෙතන හිස් නේද? හිස් තැනක් තියෙනව නේද? දෙවෙනි පදේ පටන් මේ දෙවෙනි කොටස යන්නේ ඉස්සෙල්ලා හිස් තැනක් තියෙනව නේද? පැහැදිලිද? ඔව් සර්. අනේ තියෙන හිස් තැනට තමයි යතිය කියන්නේ අපි. ඒ තියෙන හිස් තැනට තමයි අපි යතිය කියන්නේ විරාමය කියන එක. තේරුණාද? විරාමය කියන එක. දැන් පැහැදිලිද? දැන් මාත්‍රා 6ක් ගිහිල්ලා විරාමයක් තියලා ඊළඟට මේකේ මාත්‍රා පටන් ගන්න තියෙනවා. මේකේ මාත්‍රා පටන් ගන්න තියෙන ඊට පස්සේ. දැක්කද? පැහැදිලිද? ඒ වගේ විරිත් ගොඩක් තියෙනවා. හරි? විරිත් ගොඩක් තියෙනවා. නමුත් දැන් මෙතනදී අපි මෙතන මේ කතා කරන්නේ කාව්‍ය උපක්‍රමයක් ගැන. එතකොට කාව්‍ය උපක්‍රමයේදී අපි කතා කරන්නේ ගොඩාක් දුරට පෙඳ විරිත තිබුණට සමහර අවස්ථාවලදී සමුද්‍රඝෝෂ විරිත භාවිතා කරලා තියෙනවා කියන එකයි. එතකොට විරිත් ගැන මම ඕනනම් මේ සටහනක් දාන්නම් එක විරිත් වල තියෙන මාත්‍රා කීයද එහෙම කියලා හොයාගන්න එකත් හොඳයි. ඒ වගේම ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ කවිවල තියෙන හැම කවියෙම තියෙන මාත්‍රා ගාන හොයන්න. එතකොට ඒක මොන විරිතට අයිති වෙනවද කියලා බලන්න පුළුවන්. ඒකත් හොඳ ක්‍රියාකාරකමක් එහෙම කරමු. හරි. දැන් මේ තේරුණාද මේ මාත්‍රාවක් කියලා කියන්නේ මොකක්ද? මේ මාත්‍රාවේ අණුව තමයි විරිතක් බවට පත් වෙන්නේ. දැන් ඒක පැහැදිලිද කියන්න මට? ඒක පැහැදිලිද ඔයගලන්ට? ඒ විරිතක් කියන එක පැහැදිලි වුණාද? ඔව් සර්. පැහැදිලි නැත්නම් කියන්නේ නැත්නම් මම තව පාරක් ඒක පැහැදිලි කරන්න. ඔක්කොම අයට පැහැදිලිද ඒක? විරිතක් කියන්නේ මොකද්ද? ඒ විරිත හොයන්නේ විදි කොහොමද කියලා පැහැදිලිද? දැන් මේ කොහොමද අපි විරිත හොයන්නේ ඇත්තටම? විරිත හොයන්නේ කොහොමද? මොන විරිතට අයිතිද කියලා මේ කවිය කොහොමද හොයන්නේ? කියන්න බල. දීර්ඝ ස්වරවලුයි කෙටි ස්වරවලුයි මොකද්ද? දීර්ඝ ස්වරවලුයි කෙටි ස්වරවලුයි ඔව් ඒකේ දීර්ඝ ස්වර කෙටි ස්වර කියලා කියන්නේ ඒව ගන්න මොකකටද අපි ඒව ගන්න මොකකටද? මාත්‍රාවන්ට මාත්‍රාවට. එහෙනම් විරිත හොයන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මාත්‍රාව මාත්‍රා ගණන හොයනවා. කවි පදයේ තියෙන මාත්‍රා ගාන හොයන්න. ඊට පස්සේ කවි පදයේ තියෙන මාත්‍රා ගාන හොයාගත්තට පස්සේ අපි දන්නවා එක් මාත්‍රා මෙච්චර මෙහෙම ගානක් තියෙනවා මේ ස්වභාවයෙන් යුක්ත නම් මේ විරිත කියලා. දැන් මාත්‍රා 16ක් තියෙනවා නම් මොන විරිතද? මාත්‍රා 16ක් තියෙනවා පෙඳවිරිත. මාත්‍රා 18ක් තියෙනවනම් සමුද්‍රඝෝෂ සමුද්‍රඝෝෂ විරිත. ගොඩාක් දුරට තියෙන ඒ විරිත් දෙක ඊට අමතරව වෙන විරිතුත් ඒ ඇතුලේ තියෙනවා. නමුත් අපි ඒක ප්‍රධාන විරිත් දෙකක් හැටියට මෙතනදී සලකනවා. පැහැදිලිද? හරි ඒක අපි පොඩි සටහනක් එතන ලියාගමු. මෙතන ලියාගන්න. පැහැදිලි නේද ඔයගලන්ට ඒක? මෙතන ලියාගන්න.
බොහෝ සංදේශ කාව්‍ය මං කියන එකට යන්න බොහෝ සංදේශ කාව්‍ය පෙඳවිරිත භාවිත කොට පෙඳවිරිත භාවිත කොට ලියා ඇත එහෙත් හංස සංදේශයේදී පෙඳවිරිතට අමතරව සමුද්‍ර ഘോഷ විරිත භාවිත කර තිබේ. සමුද්‍ර ഘോഷ විරිත භාවිත කර තිබේ. සමුද්‍ර ഘോഷ විරිත භාවිත කර තිබේ. ලියාගත්තද? මම කරුණාද? ලියාගත්තා සර්. ඒ විරිත් දෙකේ තියෙන ලක්ෂණ දෙකක් අපි ලියාගමු කරගන්න තේරෙනවනේ. තරුවක් දාලා ලියා ගන්න පෙඳ විරිත කියලා ලියා ගන්න. පෙඳ විරිත කියලා ලියලා ලක්ෂණේ ලියා ගන්න. පෙඳ විරිත. විනුලි ලියාගත්තද? ඔව් සර්. හරි නේද? මගරුනේ. හරි. පෙඳ විරිත ගැන ලියා ගන්න මෙහෙම. එක් පාදයක මාත්‍රා 16යි. දැන් මාත්‍රා කියන එක දන්නවනේ. ඒක කොලයක ලියලා තියාගන්න. එක් පාදයක මාත්‍රා 16යි. බයිට් එක දාන්න. එක් පාදයක මාත්‍රා 16යි. එමෙන්න එක් පාදයක් මාත්‍රා 4කින් පසුව එමෙන්ම එක් පාදයක් මාත්‍රා 4කින් පසුව යතිය හෙවත් විරාමය යෙදී යතිස්ථාන තුනක් ඒ කියන්නේ විරාම තුනක් කියන එක. යතිස්ථාන තුනක් පදයක පිහිටයි. හරි දෙක ලියාගත්තද? හරිද? හරි සර්. හරි දෙවෙනි එක ලියා ගන්න තරතර සමුද්‍ර ഘോഷ විරිත. සමුද්‍ර ഘോഷ විරිත ගැන ලියා ගන්න ඉස්සරහින් පාද හතරෙම මාත්‍රා 18ක්
විය යුතු අතර මාත්‍රා 18ක් විය යුතු අතර මාත්‍රා 10න් හා 8න් මාත්‍රා 10න් හා 8න් මාත්‍රා 10න් හා 8න් යතිය ඇතොත් එය සමුද්‍රඝෝෂ විදිතයි. හරිද? හරි සර්. හරි. එතකොට දැන් මේ හැම කවියෙම බලන්න මොන විරිතෙන්ද ලියලා තියෙන්නේ කියලා. එතකොට මාත්‍රාව හොයාගන්න පුළුවන් අපිට. මේ විරිත හොයාගන්න පුළුවන්. එතකොට මේ හංස සංදේශ කවි බොහෝ කවි ලියලා තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිතෙන් කියන එකයි තියෙන්නේ. එතකොට ඒ වර්ණයට උචිත පරිදි කියන්නේ පෙඳ විරිතෙන් බොහෝ විට රචනා කරත් ඒක වර්ණය ඒකේ වේගවත් බව වැඩි කරන්න ඒ තාලය වැඩි කිරීම සඳහා සමුද්‍රඝෝෂ විරිත බොහෝ විට භාවිතා කරලා තියෙනවා. ඒක තමයි මෙතනදී සුවිශේෂී ලක්ෂණයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. එතනින් පාඩම අවසන් වෙලා තියෙනවා. මේ එතකොට ඊළඟට තියෙන විචාර ප්‍රශ්න සාකච්ඡා කරන්න. දැන් කියන්න ගැටලු තියෙනවා නම් මේ පාඩමේ අපි මුල ඉඳලා කරපු කොටස් වල ගැටලු තියෙනවා නම් අහන්න දැන්. ඊට පස්සේ අපි පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන්. ගැටලු නෑ හොඳටම තේරෙනවද කැරක්ටර් වැජිබේ මේ ලිසින්ස්ට කියන පාඩම? හොඳටම තේරෙනවද? ඔව් අහන්න. සර් අර මේ ස්වභාවෝක්තියෙන් කියන්නේ අර මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න කියන එක නේද? ඔව් ඒ කියන්නේ ස්වභාවිකව තියෙන විදිය ඒ විදියටම පෙන්눔 කරන එක. තව හරි සර්. හරි නේද? හරි. එතකොට අපිට පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ හංස සැප සම්පතෙන් ආඩ්‍ය ඉපැරණි ගමක තොරතුරු කෑරගල වැජබීමේ ලෙසින් සිට පත්ති පන්තියෙන් ඉදිරිපත් කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. කොහොමද ඒකෙන් අපි කියන්නේ සැප සම්පත් වලින් ආඩ්‍ය ගමක් ගැන මේ කවිවල කියවෙනවා නේද? කවිවල කියවෙනවා. අපෙන් අහන්නේ ඒක කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ මේ කවි තුල කියලායි අහන්නේ. ඒ වගේම දැන් මේකේ ඇත්තම මට අමතක වෙච්ච කොටසක් තියෙනවා මේ ශබ්ද රසයත් අර්ථ රසයත් ඊටාම හොඳට මේ කවි තුල ගලපලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ශබ්ද මේ කවියක් කියලා කියන්නේ ශබ්ද රසයයි අර්ථ රසයයි දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. එතකොට සාමාන්‍ය ශබ්ද රසයක නම් එඩි සමය එතකොට
ඔය අනුප්‍රාස යෙදුම් ඒව තියෙන්නට ඕන. හරි එතකොට තමයි ශබ්ද රසයක් ඇති වෙන්නේ. ඒ වගේම අර්ථ රසය ඇති වෙන්න උපමා රූපක ඒවා යොදලා තියෙනවා. මේ දෙකම එකතු වුණාට පස්සේ තමයි මේ කවිය ඊටාම පැහැදිලිව මේ රසවත් භාවයට පත් වෙන්නේ. හරි ඒකත් මතක තියාගන්න ශබ්ද රසයට තියෙන්න ඕනේ එලිසමය අනුප්‍රාසය වගේ දේවල් අර්ථ රසයට තියෙන්නට ඕනේ උපමා රූපක ආදී දේවල්. ඒ දෙක මතක තියාගන්න. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සැප සම්පත් වලින් ආඩු ගමක ගමක් ගැන මේකේ ඉපැරණි ගමක තොරතුරු කෑරගල වැජබීමේ ලෙසින් සිට පත්තිපන්ති ඉදිරිපත් කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. එතකොට අපි ඒ වගේ ප්‍රශ්නයක් ආවම කොහොමද ලියන්න ඕනේ ඒක? කවි ටික තෝරගන්න. කවි ටික තෝරගන්න ඕන. කවි ටික තෝර ගන්න ඕනේ. දැන් එතකොට මේතන තියෙන කවි වලින් සැප සම්පත් ගොඩක් තිබුණයි කියලා කෑරගල ගමේ පළවෙනි කවිය. පළවෙනි කවිය කියවෙන්නේ. දෙවෙනි කවිය. දෙවෙනි කවිය. මොකද්ද දෙවෙනි කවිය? පළවෙනි පදේ මොකද්ද කියන්නේ? තුන්වෙනි කවියක් ගන්න පුළුවන් නේ. ඔව් දෙවෙනි කවිය ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද? තුන්වෙනි කවිය ගන්නත් පුළුවන්. ඒ කවි තුන ගත්තා නම් ඇති. 1 2 3. 1 2 3. අනේ මාක් කරගන්න ඒවා 1 2 3. එතකොට දැන් ඒ තුන තෝරගෙන අපි කොහොමද ඒකට උත්තරේ ලියන්නේ? කොහොමද දැන් අපි උත්තරේ ලියන්න ඕනි ඉස්සෙල්ලම? එම හංස සංදි විස්තරයක් දෙනවා. ඊට පස්සේ ඒක හැදෙන්නේ කෑරගල අවුලට සිරිය හඳුන්වන විදියට ඊට පස්සේ මේ කවියක් දාලා ඒක විස්තර කරලා ඊට ඒ කවිය විස්තර කෙරෙන්නේ මේක උත්තර ඉදිරිවන්නේ කෑරගලේ තිබුණු සැප සම්පත් ආඩුවර ඉපරෙන් ගමොත් තොරතුරු කවිය ඉදිරිපත් කිරීමට සමත් වූ බවයි. කවිය විස්තර කිරීම ඊට පස්සේ කරන්න ඕන නේද? හරි අපි ඒකේ ආරම්භය චුට්ට ඒ කවි තුන දැන් මේ ලකුණු කරගන්න. ලකුණු කරගෙන අපි ඒක ආරම්භක ඡේද විතර මම කියන්නම්. ඒක මෙතන ලිව්වත් කමක් නැහැ වෙනම කොලයක හරි ලියා ගන්න මෙහෙම. මොකද්ද සර් ලියන්න ඕනේ ආරම්භක ඡේදෙත් දැන් ඔය කියන්නේ. ඔව් ආරම්භක ඡේද. මේක මෙහෙමම ඕනේ නෑ. මේ විදිහ ඡේදයක් ලියන එක හොඳයි. මේ විදිහට ලියන්න. මේක වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙටම ලියන්නද? ඔය එතරම් ලියාගත්තත් කමක් නෑ. හරි දැන් ආරම්භය හරි නැද්ද? ඔව් මට නම් ඇත්තට මේක බලන්න අමතක වුණා. මම බලලා දෙන්නම්. හෙට වගේ කියන්නේ. හරි. මෙහෙම ලියා ගන්න. කෝට්ටේ යුගයේ ලියවුණු කෝට්ටේ යුගයේ ලියවුණු හංස සංදේශයෙන් උපුටාගෙන ඇති මෙම පද්‍යාවලියෙන් සැප සම්පතින් ආඩ්ඩ ඉපැරණි ගමක
ඉපැරණි ගමක ලිව්වද ඒක? ලිව්වා සර්. ඉපැරණි ගමක තොරතුරු ඉදිරිපත් කර ඇති ආකාර ඉදිරිපත් කර ඇති බව තොරතුරු ඉදිරිපත් කර ඇති බව මෙම පැදිපෙළ විමසා බැලීමෙන් පැහැදිලි වේ. මෙම පැදිපෙළ විමසා බැලීමෙන් පැහැදිලි වේ. ඊළඟට අලුත් ඡේදකින් ලියන්න. මෙම පැදිපෙළ විමසා බැලීමෙන් පැහැදිලි වේ. ඊට පස්සේ අලුත් ඡේදකින් මෙහෙම ලියන්න. කවියාගේ වර්ණනාවට ලක්වන්නේ සර් අලුත් ඡේදකින්ද? ඔව් අලුත් ඡේදකින්. එතන හැබැයි ඉඩ මදි වෙයි දන්නේ කොලයක ලිව්වට කමක් නැහැ. කවියාගේ වර්ණනාවට ලක්වන්නේ කෑරගල නම් සුන්දර ග්‍රාමීය ප්‍රදේශයකි. කෑරගල නම් සුන්දර ග්‍රාමීය ප්‍රදේශයකි. විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති කෑරගල නම් සුන්දර ග්‍රාමීය ප්‍රදේශයකි. විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති මෙම කෑරගල ගම සැප සම්පතින් ආඩ්‍ය ඉපැරණි ගමකි. කවියා දකින කෑරගල ගම ඉතා සස්ත්‍රීක ස්වයං පෝෂිත බවෙන් පිරි ප්‍රදේශයකි. නිසි කලට වැසි ලැබෙන අගනා දේශ ගුණයකින් සමන්විත සරුසාර භූමියක් වූ මේ ප්‍රදේශයෙහි නොවැවෙන දෙයක් නිසි නැත. කාලට වැසි ලැබෙන අගනා දේශ ගුණයකින් සමන්විත සරුසාර භූමියක් වූ මේ ප්‍රදේශයෙහි
මේ ප්‍රදේශයේහි නොවැවෙන දෙයක් නැත. ඒ කියන්නේ හැමදේම වැවෙන නොවැවෙන දෙයක් නැත. ඒ නිසාම මේ ප්‍රදේශය ධන දාන්නෙන් පිරි ආර්ථික සෞභාග්‍යයෙන් යුත් සොබා සුන්දරත්වයෙන්ද අනූන වූ ගමකි. ආර්ථික සෞභාග්‍යයෙන් යුත් සොබා සුන්දරත්වයෙන්ද අනූන වූ ගමකි. හරිද? හරිද ඒ ටික? හරි සර්. ඔන්න දැන් ඒ ආරම්භය අරගෙන ඊට පස්සේ තමයි අපි නිදසුන් දාන්න ඕනේ. දැන් එකපාරටම අපිට නිදසුන් දාන්න බෑනේ. එතකොට දැන් ඒක අපි මේ කවිය මේ தত্ত্বය මේ කවි වලින් මවාපාලා තියෙනවයි කියන එක අපි පෙන්වන්නට ඕන. හරි ඒක අපි ආරම්භ කරලා ඡේදයක් හැටියට ඉස්සර ලියනවා. දැන් අපි ඒක මෙන්න මෙහෙම ලියන රූලක් කරලා ලියන්න. කවියා ඒකටමද නැත්තම් අර දෙවෙනි එකද? අලුත් ඡේදකින් ලියන්න. අලුත් ඡේදයකට ටග්ගා ලියා ගන්න ගොරවනවත් එක්ක. කවියා කෑරගල ප්‍රදේශයේ වූ චිත්තාකර්ෂණීය පරිසරය අප ඉදිරියෙහි මවා ඇත්තේ මෙසේ. මෙසේ කියලා ඊට පස්සේ පළවෙනි කවිය අපිට ලියලා ඒක විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට විස්තර කරමින් තමයි දෙවෙනි කවිය තුන්වෙනි කවිය විස්තර කරලා ලියලා අන්තිමට මෙහෙම මේකෙන් මේ පිළිබඳව මනා ලෙස පැහැදිලි වෙනවා කියලා අන්තිමට ඉවර කරන්න පුළුවන්. පැහැදිලි දෙක ලියන හැටි දැන් පැහැදිලි සර්. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නේ නිදසුන් වලට ගන්න මොනවද කියලා බලමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කෑරගල වැජඹීමේ මේ ලෙසින් සිට පද්‍යාවලියේන පරිසර වර්ණාවල විචිත්‍රත්වය අගය කරන්න කියලා. අන්න පරිසර වර්ණාව ගැන දැන් අහලා තියෙනවා. එතකොට පරිසර වර්ණනාවට ගන්න පුළුවන් කවි මොනවද? දෙවෙනි කවිය. දෙවෙනි කවිය ගන්න. මොකද්ද දෙවෙනි කවියේ පදේ? ලින් කොළම සීලබ වැහෙන කඳුරුවේ. ඒක ගන්න පුළුවන්. අන්න ඒක මාක් කරගන්න. සර් දැන් අර විචාරයට අර කවි තුන අපි ලියා ගන්න ඕනේද? කවි තුන මාක් කරගන්න. මාක් කරලා අර කරුණු දාලා තමයි ਵਿਚාරය ලියන්න ඕනේ. දැන් ඔය මම දුන්නේ පළවෙනි ආරම්භක ඡේදය. ඒකෙන් ඒ විදිහට පටන් අරගෙන ඊට පස්සේ කවිය ලියලා දැන් අපි කියමු පළවෙනි කවිය ලියලා ලිව්වයි කියලා. එතකොට පළවෙනි කවියේ ඒ කවියෙන් කියවෙන දේ
විස්තර කරලා ලියන්න ඕන. පැහැදිලිද කියන එක? කවියෙන් පළවෙනි කවියෙන් කියන දේ විස්තර කරලා ඒක මම තේරුමක් දුන්නානේ. ඒ තේරුමක් දාලා තව ටිකක් විස්තර කරලා ලියන්න ඕන. ඒ ලියලා ඊට පස්සේ ඊළඟ කවිය. ඊට පස්සේ ඒකත් විස්තර කරන්න. ඔයා මට එක විචාරයක් ලියලා එවන්න. එතකොට මම අඩුපාඩු තිබ්බොත් කියලා දෙන්න. පැහැදිලිද? ඔව් සර්. හරි. විචාර ලියලා නැද්ද? කවදාද? ඉස්කෝලේ. හරි. ලියන්න මම ගැට්ටු තිබ්බොත් අහන්න. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට අපිට දෙවෙනි කවිය ගන්න පුළුවන්. තව මොනවද ගන්න පුළුවන් කවි? අඩු ගානේ 3ක්වත් ගන්න ඕන කවි. දිමුත් වට විසිතුරු දිමුත් වෙහෙර වට විසිතුරු. ඒක ගන්න පුළුවන්. කීවෙනි කවියද? අනේව මාක් කරගන්න හැමෝම 6 වෙනි කවිය. 6 වෙනි කවිය මාක් කරගන්න. දෙවෙනි ප්‍රශ්නෙට 6 වෙනි කවිය ගන්න පුළුවන්. තව කවියක් කියන්න. නුදුරු වැසි හිලලිය ගඟුලලිය හත්වෙනි කවිය එක්තැනම පිපිමල් පිරුණු පොකුණුය. 7 වෙනි කවිය. 7ක. ඒකේ අහලා තියෙන පරිසර වර්ණනාව විචිත්‍රයි. මල්ලෙක් ගන්න වැරද. ඒකේ 7 වෙනි කවිය අර පළවෙනි පදේ නම් තියෙනවා පරිසර වර්ණනාව. ඊට පස්සේ තියෙන මිනිස්සු ගැන නේද ටිකක්. පුළුවන් වෙනි එක නුදුරු වැසි හිලලිය නුදුරුව සිහිලලිය. ඒක ගන්න පුළුවන්. ඒක සම්පූර්ණ පරිසර වර්ණනාවක් තියෙනවා නේද? 9ද 9 9 ගන්න පුළුවන්. ඔව්. ඒ පුළුවන් ඔව් 9. ඔව් ඒ වගේ කැමති 3ක් ගන්න. ඔව් කියන්න. 4 බැරිද? 4 නිබඳ ප්‍රසීදි රදේශය. ඔව් 4 ගන්න පුළුවන්. ඔව්. එහෙම කැමති 3ක් ගන්න. 4 ගන්න පුළුවන්. හොඳයි. ඒකේ පරිසර වර්ණනා තමයි ගොඩක්ම මේ කවි පන්තියේ තියෙන්නේ නේද ගොඩක්ම. හරි. එතකොට ඒකත් අන්න අර විදිහට ආරම්භක ඡේදයක් අරගෙන දැන් ඒ කියන්නේ පරිසර වර්ණනා ගැන. එතකොට දැන් එතන පරිසර වර්ණනාව ගැන මනා ලෙස මේ කවියේ නිරූපණය වෙනවා කියලා අර කවි ටික විස්තර කිරීම තමයි කරන්නට ඕනේ. පැහැදිලි නේද? පැහැදිලි නේද? පැහැදිලි. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙත් අපි බලමු. හංසයා දක්න චමත්කාර ජනක ගම්පියසෙහි අසිරිය අදාළ පාඩම ඇසුරින් විස්තර කරන්න. අන්න හංසයා දක්න චමත්කාරය. මේ හැම ප්‍රශ්නයක්ම එකට එක සම්බන්ධ ප්‍රශ්න. එක විදිහේ ප්‍රශ්න කොහොමද තියෙන්නේ? පරිසර වර්ණනාම තමයි ගොඩක්ම. එතකොට හංසයා කොහොමද මේ ගමේ චමත්කාරය දකින්නේ? මොන කවිද අපිට ගන්න පුළුවන් වෙන්නේ එතකොට? අර කලින් එකට ගත්ත ටිකම ගන්න පුළුවන් නේද ඒකට? කොහොමත් හන්සය දැක්කනේ ඔක්කොම. දිමුත් වෙහෙර එක බලන් යනකොට ඔක්කොම හංසයා දකින්නවනේ. මොනවාද ගන්න පුළුවන් කවි කියන්න බලන්න. චමත්කාර ජනක. ඒ කියන්නේ ගම්පියසේ තියෙන චමත්කාරය තමයි හංසයා දකින්න ඕනේ. ඒකයි මෙතන තේරුම් ගන්නට ඕනේ. මොකක්ද කිව්ව කවිය? ඔව්. 5 පුළුවන් නේද? 5. විහඳු මඩල හැම විට දුර්ලභ ඉසුරු. එතන නම් අර තියෙන්නේ මේ විහාරය ගැන නේද ටිකක්. දැන් මෙතන ඕනේ අර පරිසරයේ තියෙන අලංකාරය ගැන තමයි ඉස්සෙල්ලම දකින්නේ. 6 බැරිද 6 බැරිද 6 නවය 6 ගන්නත් පුළුවන්. 6 ගන්නත් පුළුවන්.
4 නාමය නාමය මොකද්ද? පවනද පිපිතුරේ. ඒක ගන්න පුළුවන්. 9 ගන්න පුළුවන්, 6 ගන්න පුළුවන්. තව එකක් කිය. 8 සර් 4 වෙනි ඔය ඒක ගන්න පුළුවන්. ඒකට ගත්තු නැති එකක් අපි ගමුකෝ. අර වලට ගත්තු නැති එකක් ගමු. උඩ දෙවෙනි කවිය ගන්න පුළුවන්ද? කීවෙනි එකද? දෙවෙනි එක. 3 ගන්න පුළුවන්. 3 ගන්න. 3 මොකකටවත් ගත්තේ නැහැ. ඒ නිසා ඒක ගන්න. හරිනේ. අන්න ඒ කවි තුන දාලා ඒක ලියන්න ඕනේ. ඊළඟට 4 වෙනි එක. 4 වෙනි ප්‍රශ්නය අහන්නේ හංස සංදේශ කතුවරයා අර්ථ රසය මෙන්ම ශබ්ද රසයේද මනමින් යොදාගෙන ඇති ආකාරය කවි පන්ති ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. මම අර කිව්වේ අර්ථ රසය ඇති කරන්නේ මොන වලින්ද? අර්ථ රසය ඇති කරන්නේ මොන වලින්ද? අර කුලින් කුලම සිහිල බල ඇහෙන කද අර්ථ රසය ඇති කරන්නේ මොන වලින්ද කියන්නේ? ස්වභාවෝක්ති අතිශයෝක්ති උපමා ඒ වලින්. ශබ්ද රසය ඇති කරන්නේ අනුප්‍රාස එලිසමය විදිත ප්‍රාසලිබට ප්‍රාසලි හරි. අන්න ඒ දෙක තේරුම් අරගෙන තමයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න වෙන්නේ. එතකොට ඒකේ මොනවද ගන්න පුළුවන් කවි කියන්න බලන්න. අර කුලින් කුලම සිහිල බල ඇහෙන කද ඒක ගන්න පුළුවන්. කීවෙනි කවියද? ආයි නොදුරුව සිහිලැලිය කකුල ඇලි කුලින් කුලම කවිය එක මාක් කරගන්න 2. ඊට පස්සේ තව නොදුරුව සිහිලැලිය කකුල ඇලි මිහඹුව මුව මඩල අංක කියන්න මට චුට්ටක් එපා. කවිය හොයන්න බෑ මට. 2 2 ගන්න පුළුවන්. 2 ගන්න පුළුවන්. ඒක මාක් කරගන්න. තව 8 ගන්නත් පුළුවන්. ශබ්ද රසය සහ අර්ථ රසය කියන දෙකම තියෙන හින්දා ඒ දෙකම තියෙන කවි වෙන්න ඕන නේද? එකක් ඒ වගේ ගත්තර කමක් නැහැ. දෙකම තියෙන ඒවා මේකේ හොයන්න අමාරුයි නේද? ඔය අපිට සර් කවියක භාගයක් එහෙම ලියන්න බැරිද? මිහඹුව මුව මඩල කීවෙනි කවියද? 5 වෙනි කවිය. කවියක භාගයක් කියන පස්වෙනි කෙනෙක් කවිය. අදහස් කරන්නේ නැද්ද? 5 වෙනි කවිය සර් ඔව් කිය. 7 ගන්න පුළුවන්ද? 7. සිත්මල් පිරුණු පොකුල්. ඒකෙත් තියෙනවා නේද? උපමා හැම දැන් මේ අන්තිම කවියත් හොඳයි නේද? ඒකේ අර අනුප්‍රාසක් තියෙනවා එලිසමයක් තියෙනවා උපමාක් තියෙනවා. ඔව් 10 ගන්න පුළුවන්. එතකොට මොකක්ද අපි දැන් ගන්න කවි ටික? කවිස කිව්ව එක මුලින් ගන්න පුළුවන් 2 නේද ඔයා කිව්වේ? 2 ගන්න පුළුවන්. ඔව් සර්. ඊට පස්සේ 3 ගන්න පුළුවන් නේද? 3 ගන්න ඊළඟට අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ ගම සහ පන්සල අතරදී අන්තර් සම්භාව්‍ය කවියා විස්තර කරන අයුරු નિયમિત කවි පෙළ ඇසුරේ විමසන්න කියලා. අන්න එතකොට ගමයි පන්සලයි තිබු සම්බන්ධතාවය කොහොමද කවියා විස්තර කරලා තියෙන්නේ කියලා තමයි මෙතනදී අපි ගන්නට ඕනේ. එතකොට මොන වගේ කවිද ගන්න පුළුවන් වෙන්නේ ඒක? එතකොට ගම සහ පන්සල අතර
තිබිච්ච සම්බන්ධතාවය වෙනි කවිය මනා ලෙස නිරූපණය කරපු කවි තමයි ගන්න වෙන්නේ අපිට. කීවෙනි එකද ගන්න පුළුවන් වෙන්නේ? 6 වෙනි කවිය. 7 වෙනි කවිය 7 වෙනි 6 කවිය නම් ගන්න අමාරුයි නේද? 6 නැහැනේ එහෙම. පන්සලයි ගමයි අතර සම්බන්ධතාවය 6 නැහැ. ඇයිස අර දිමුත් වෙහෙර වට විසිතුරු මල්ලකින් අර වෙහෙර මේ විහාර පන්සලේ විසිතුරු භාවයනේ තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ දෙවෙනි කවිය සම්බන්ධතාවය ගැන. නමේ ගමේ නමේ අර ගමයි සම්බන්ධ කරලා. මොකද්ද? සර් 10 වෙනි ඔව් කවිය කීවෙනි ගන්න එක තව පුළුවන්ද? ගන්න. නමේ 9 ගන්න පුළුවන්. දෙවෙනි එක 10 ගන්න පුළුවන් නේ. 10 මොකද්ද තියෙන්නේ? දුටු සප සිතට තුටු වන දෙසට නිසින්නේ. එතනක් තියෙන්නේ පන්සලේ තියෙන ස්වභාවික අසිරිය තියෙන්නේ 10 වෙනි කවියෙත් නේද? දැන් මට ඕනේ මෙතන අර මේ නමේ ගමයි පන්සලෙන් හොඳ සම්බන්ධතාවයක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. නමේ නමේ නම් ගන්න පුළුවන් ටිකක් නේද? 9 නම් ගන්න. ඒක දැන්ට මාක් කරන්න එපා චුට්ටක් තියන්නකෝ ඒක. කවිය නොයෙක් තැනම කීයද? 7 නොයෙක් තැන 7 වෙනි කවිය දෙවෙනි පදයේ කියනවා 7 වෙනි කවිය තියෙනව නේද? මිනිස්සු ගමත් එක්ක එකතු වෙලා තියෙනවා කියලා. දන් දෙනවයි කියලා. 7 ගන්න පුළුවන්. ඔව් 7 ගන්න පුළුවන්. ඊට පස්සේ 5 නෑ පහේ තියෙන්නේ ස්වභාවික සම්පත් නේද? ඒක ගන්න අමාරුයි. ඔයාලා නිබද පැසි පදලම්බ දෙන එක නිබද පැසි ලබදෙන විහිරම්. 4 ඒක ගන්න පුළුවන් නේද? සසර බිය දුරලන එමෙද වෙහෙර දීලි දුරලන සසර බය කියලා තියෙනවනේ. ඒක ගන්න පුළුවන්. ගමයි අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එතකොට දැන් මාක් කරගන්න හරියට 4 ඊට පස්සේ මොකද්ද මාක් කරේ අපි? 7 7 7 මාක් කරා 4 මාක් කරා ඊළඟට අපිට ගන්න පුළුවන් මොකක්ද ගන්න පුළුවන් වෙන්නේ අපිට තව 7 මාක් කරා නේද අපි? 7 ගත්තස 7 මාක් කරා ඊට 4 මාක් කරා ඊට තව මොකක්ද ගන්න පුළුවන්? 9 වෙනි එකත් පුළුවන් නේ. එතන තියෙන්නේ මේ අර ස්වභාවික ගැන නේද? ඊටසේ අර අන්තිම පෙළේ තියනේද සිතේ වෙහෙර කෙරෙහි කෙරේ ලොබ කෙරේ කියලා එකක්. ඒ කියන්නේ අර වෙහෙරට ආශාව ඇති කරනවා වගේ එකක් නේ තේරුම. එතන නම් එහෙම තියෙනවා. ඊට වඩා එකක් අපි ගමු බලන්න. මෙතන 3 ගන්න පුළුවන් මෙතන මේ තියෙන. ටිකක් බෑනේ දැන් තිස්සේ වෙහෙරේ සුර විමනක් ලෙසට එහෙම කියලා තියෙනවා. රස්සේ යමා රසම් පියස දුට. එතකොට ගමේ මිනිස්සු එක්ක පොඩි සම්බන්ධතාවයක් තියෙන්නේ පෑනේ පන්සල නේද? 3 ගන්න පුළුවන්. 3 7 ඊළඟට මොකක්ද අපි කිව්වේ? 4 4. ඒ 3 මාක් කරගන්න. අන්න ඒ 3 මාක් කරගෙන ඒ ප්‍රශ්නයට අදාළ මොකද්ද? 3 වෙනි එක සර් කිව්වද ගන්න පුළුවන් කියලා? ඔව් 3 වෙනි එක ගන්න පුළුවන්. 3 ගන්න පුළුවන්. හරිද? හරිද? හරිද මම පටන් ගන්න. හරිද? හරි. එතකොට දැන් අපි මේ ਵਿਚාරය ලිවීමේදී දැන් මම මෙතන මේ දීලා තියෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය ඒක ඕගොල්ලෝ තනියෙන් කරන්න ඒක මම කරන්නේ නැහැ. ඒක කරලා මට එවන්න. මෙන්න මේ විදිහේ ප්‍රශ්න තමයි සාමාන්‍යයෙන් O level විභාගෙදී ලැබෙන්නේ.
අපි ඔය ලියපු විචාර ප්‍රශ්න දෙකක් තුනක් එකට කලවම් කරලා තමයි සාමාන්‍යයෙන් O level විභාගෙදී හම්බ වෙන්නේ. ඒ නිසා මේ ටික මම හිතන්නේ කරලා ඉවර වෙලා අපි සාකච්ඡා කරන එක හොඳයි නේද? දැන් කරනවට වඩා. हाँ सर ඔව් ඒ ටික කරමු අපි. කරලා ඉවර වෙලා අපි ඒක සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන විචාර ප්‍රශ්න ලිවීමේදී මතක තියාගන්න ඒ අහලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ ප්‍රශ්නෙම්ම පටන් අරගෙන ඒ නිදසුන් ටික දාලා නිදසුන් ටික විස්තර කරලා ඊට පස්සේ මේවා තුලින් මේක මනා ලෙස පේනෙනවා කියලා තමයි අවසන් කරන්නට ඕනේ. හරිද? ඒ විදිහට තමයි ඒක ලියන්න ඕනේ. හරිද? ඒක මතක තියාගන්න. ඒ වගේ ਵਿਚාරය කිහිපයක් මට ලියලා එවන්න ඕන. එතකොට දැන් අපි මෙතනදී මේ පාඩමේ යටතේ කෑරගල වැජ්ජමේ මේ ලෙසින් සිට කියන පාඩමේ යටතේ කතා කරේ හංස සංදේශය පිළිබඳව. එතනදී තාමත්ම විචිත්‍ර ලෙස භාෂාව යොදාගෙන අපේ හිතේ චිත්ත රූප මැවෙන ආකාරයට වීදාගම් මෛත්‍රී හාමුදුරුවෝ මේක රචනා කරලා තියෙනවා. මේ කවි ටිකෙන් අපිට තියෙන්නේ මේ කෑරගල ගම ගැන ආධ්‍යාත්මිකව භෞතිකව ආර්ථික මේ හැම පැත්තකින්ම සංවර්ධනය වෙච්ච ගමක් ගැන තමයි වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ මෙහිදී විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒක අපිට අර ඒ යොදාගෙන තියෙන භාෂාව, යොදාගෙන තියෙන විරිත්, යොදාගෙන තියෙන කාව්‍ය උපක්‍රම මේ සියල්ලංගෙම ඉතාමත්ම හොඳ නිර්මාණයක් බවට මේක පත් වෙලා තියෙනවා. එතකොට අපිට චිත්‍ර රූප වෙන අපේ කෑරගල ගමට ගියා වගේ දැනෙනවා. කෑරගල ගමේ අපි ඉන්නවා වගේ දැනෙනවා මේ කවි ටික කියවනකොට නේද? ඒ වගේම සරල බස්වාරක් යොදා ගැනීම නිසා ඇත්තටම අපි හැමෝන්ටම ඒක තේරුම් ගැනීමට පහසුවක් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳටම ඒ පාඩම පැහැදිලි ඇති. විචාර ප්‍රශ්න ටිකක් ලියලා මේ ආදර්ශ ප්‍රශ්න ටික කරන්න ඕන. එතකොට ඒ ටික කරාට පස්සේ මේ පාඩමෙන් කොහෙන් ප්‍රශ්න ආවත් අපිට උත්තර ලිවීමේ හැකියාව ලැබෙනවා. ඒ ටික කරගත්තම හොඳයි. පැහැදිලිද? තව ගැටලු තියෙනවද මේ පාඩමේ? ගැටලු තියෙනව නම් අහන්න මගේ. හරිද? ගැටලු නැද්ද? හොඳටම පැහැදිලිද? පැහැදිලි සර්. හරි. එතකොට අපිට මගහැරිච්ච උග්ගසේන නම් සිටු පුත්‍රේ කතාවස්තුවේ මගහැරිච්ච කොටසක් විතරක් තියෙනවා තව. අපි ඒකත් චුට්ටක් සාකච්ඡා කරමු. හැබැයි ගොරවනවත් එක්කලා මොකද කරන්නේ? මොකද කරන්නේ මේ දැන් ඒක කරනවද නැත්නම් කියන්නේ ඉක්මනින්? සර් ගොරවනවා නේද? ඔව් ගොරවනවා. ටිකක් ඉවර කළා දාමු සර් ඔව් සර්. තව ටික එන සීන් සර් එඩිට් කරමු. හරි. මොහොමඩ් ගොරවනවා මට මේ කෙරුවනේ මෙන්න මේක ෂෙයා කරන්න මට දාන්න.
මේකේ අපිට කොතනද මේ තියෙන්නේ කරන්න? සර් අර මුලටිගෙත් කොටසක් ඉතුරු වුණා මේ අර 4 වෙනි පිටුවයි 6 වෙනි පිටුවේ. සද්ධර්ම රත්නාවලී ලක්ෂණ කියන එක නේද? ඒකයි අර 6 වෙනි පිටුවේ තියන්නේ අර සමකාලීන කතුවරු වෙනත් කෘති කියලා අන්න ඒ දෙක ලියලා තියෙනවා. ඒ ටික. හරි. ඒ ටික අපි බලමු. මෙතනදී කොතනද ඉවර කරේ කියන්නේ අන්තිම ටික? රචනා උපක්‍රමද? මේ නෝට් එක විනුලි ළඟ නැතුව ඇතිනේ. විනුලිට දුන්නද මම මේ නෝට් එක? නෑ සර්. මම ඒකේ වන්න දැන්ට පොඩක් කොලේක ලියා ගන්න හොඳේ. ඒකේ තියෙන්නේ සර් අර උත්ප්‍රාස රසය ඒ ටික. උත්ප්‍රාස රසය සජීවී සංවාද ඒ කොටස. මාර්තුකාව මොකක්ද ඒකේ? 14 වෙනි පිටුව. මම මේ දාලා ඔයදී අතන මේ මුලින් මේක සම්පූර්ණම කරලා නැද්ද මේක? මේක සම්පූර්ණම කරලා නැද්ද? භාෂා ලක්ෂණ කියන කොටසද? ඔව් සර්. භාෂා ලක්ෂණ කරලා තියෙන්නේ මිශ්‍ර සිංහල පද භාවිතයත් කරලා තියෙන්නේ මේ තියෙන්නේ අර උත්ප්‍රාස රසය මතු කරන යෙදුම් ඉඳන් කළානේ. උත්ප්‍රාස රසය මතු කරන. ඒක කරලා නැද්ද? කරලා නැහැ සර්. හරි. උත්ප්‍රාස රසය මතු කරන අවස්ථාව මේ කතාව දැන් මතකත් නැතුව ඇති මම හිතන්නේ නේ. මතකයිද කතාව? කතාව මතකද? ඔය අර විද්වත්දුවගේ චරිතේනේ. ඔව් ඒ කවිසර මතකයි කොහොමද? හරි. එතකොට මේ උත්ප්‍රාස රසය මතු කරන අවස්ථාව. උත්ප්‍රාස රසය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? උත්ප්‍රාස රසය කියලා කියන්නේ උපහාසය මතු කරන අවස්ථාව. දැන් මේ මේ කතාව පුරාම උපහාසය ලක් කරපු අවස්ථා අපි දැක්කා. නමුත් එතනදී කතුවරයා ඇත්තටම ධර්මසේන හාමුදුරුවෝ මේ ඒ කෙනෙකුගේ අපහසුතාවයට පත් වෙන හිත උපහාසයට පත් කරලා තිබෙන්නේ නැහැ. සමාජයට පණිවිඩයක් දීම සඳහා තමයි එතනදී උපහාසයට ලක් කරලා තිබුණේ. කෙසේ වෙතත් උත්ප්‍රාස රසය මතු කරන යෙදුම් අපිට හම්බ වෙනවා. මේකේදී මොනවද ඒ වගේ අවස්ථා මොනවද හම්බ වෙන්නේ? අර සර් ගැල් රාකින උන්ගේ පුත බඩවසුල උන්ගේ පුත කියලා අර නලවන වෙලාවේ ඒ ටික හම්බෙනවා. තව පමණක් හම්බෙන්නේ. අර මේ සීතු කුමාරයා අර මේ රියනක් උඩ මේ අර ශිල්ප දක්වද්දී අර එක්කෙනෙක්වත් එයා දිහා බලන්නේ නැතුව අර බුදුහාමුදුරුවෝ දිහාම බලාගෙන ඉන්නවා. උපහාසය. අපි මම මේ ටික සාකච්ඡා කරලා ඒ ටික එවන්නම්. හොඳේ නැත්නම් වෙලාව යනවනේ. දැන් මෙතනදී උත්ප්‍රාස රසය කියලා කියන්නේ උපහාසය මතු කරන අවස්ථාව. හරිද? ඒ කතාව තුළ කොහොමද කතුවරයා උපහාසය මතු කරන්න කියන එක තමයි එතනදී අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක කොහොමද කතුවරයා දක්වලා තියෙන්නේ කියන එක. අපි ඒ ටික නිදසුන් කීපයක් හොයා ගන්න පුළුවන්. ඊළඟට සජීවී සංවාද කියන එකෙන් අදහස් කරන්නේ නිකන් සජීවීව, ඒ කියන්නේ දෙන්නේ සජීවීව කතා කරන අවස්ථාවල් මේ කතුවරයා කොහොමද නිරූපණය කරලා තියෙන්නේ කියන එක. එතකොට දැන් එතනදී අර විද්දතානෝ කියන පාවා දෙමි කියලා නේද? අර මේ දියණියව පාවා දෙමි එහෙම කියන්නේ. එතකොට සජීවී සංවාදයක්. දියණියව පාවා නොදෙමි. පාවා නොදෙමි. එතකොට මේ එතනදී කියන්නේ අර සජීවී බවක් තියෙන. ඒ කියන්නේ අපිට දැන් එතනදී පැහැදිලි වෙන්නේ දෙන්නේ
කතා කරන අවස්ථාවක් අපිට එතනදී නිරූපණය වෙනවා. ඒකයි සජීවී සංවාදයක් කියලා කියන්නේ. හරිද? සජීවී සංවාදයක් කියලා කියන්නේ ඒක. ඊළඟට කෙටි වාක්‍ය භාවිතය කියලා කියන්නේ ඒක තුල කෙටි වාක්‍යයෙන් ඒ කොටස් ඉවර කරලා තියෙනවා. ඒ වගේ දීර්ඝ වාක්‍ය කියලා කියන්නේ දීර්ඝ වාක්‍ය වලින් ඒ කොටස් ඉවර කරලා අවස්ථා අපිට ඒ කතාව තුල හම්බ වෙනවා. ඒ සමහර ඒවා ඔයගලන්ට හොයාගන්න පුළුවන් මම මෙහෙම කිව්වා මෙතන. කෙටි වාක්‍ය කොහොමද භාවිත කරලා තියෙන්නේ? දීර්ඝ වාක්‍ය කොහොමද භාවිත කරලා තියෙන්නේ? සජීවී සංවාද කොහොමද භාවිත කරලා තියෙන්නේ කියලා. ඊළඟට අපිට තියෙන රචනා උපක්‍රම මොනවද කියන එක? මොනවාද රචනා උපක්‍රම? රචනා උපක්‍රම කියලා කියන්නේ ඒ රචනා කළාදී ඈ රචනා උපක්‍රම කළාදී කරාද? ඒක කරා. ඊළඟට සමාජය ලැබෙන ආදර්ශනේ ඒකනේ කරන්න තියෙන්නේ. ඔව්. ඔව්. ඒක කරලා අපිට අකලම එක ප්‍රශ්නයක් විතර සාකච්ඡා කරලා ඉවරයි. සමාජයට ලැබෙන ආදර්ශ මොනවද මේකේ ටක් ගාලා කියන්න බලන්න. තවත් අයක උපහාසයට ලක් නොකිරීම. හ්ම්? තවත් අයක උපහාසයට ලක් නොකිරීම. මෙතන හැබැයි උපහාසයට උත්සාහවත් බව. උපහාසයට ලක් නොකිරීම. හරි තව අයර සිටු පුත්‍රයා අර උත්සාහවන්ත වෙලා ශිල්පී කෙනෙක්ට ඒකෙන් උත්සාහවන්ත බව. උත්සාහවත් භාවය හොඳයි. ඔව් තව හරි ටක් ගාලා ලියා ගන්න එහෙනම් නිවැරදිව ශිල්ප ඉගෙනීමේ වැදගත්කම මෙතනදී මේ අපිට ලැබෙන ආදර්ශයක් ඒක ලියා ගන්න. මේ නෝට් එක නැතිව කොලේක ලියා ගන්න මම නෝට් එකේ වන්නම්. මුල් ටිකත් මේ කවුරු හරි සම්පූර්ණ කරපු කෙනෙක් පොඩ්ඩක් දෙන්න මම ඊට පස්සේ පැහැදිලි කිරීමක් කරන්න. නිවැරදි ශිල්ප ඉගෙනීමේ වැදගත්කම අපිට ගන්න පුළුවන් ආදර්ශයක්. ඊළඟට දෙවෙනි ආදර්ශ ඉක්මන් තීරණ නොගත යුතු බව. ඉක්මන් තීරණ නොගත යුතු බව. මතයට ගරු කිරීම. ප්‍රිය වචන කතා කිරීම මොකද දැන් අර කාන්තාව එහෙම නේද විද්වත්දුව එහෙම කතා කරපු විදිහ හරි නෑනේ. ප්‍රිය වචන කතා කිරීම. ප්‍රිය වචන කතා කිරීම. ඊළඟට කවිසකෝ වගේ අපහාස කිරීම නුසුදුසු බව. අපහාස කිරීම නුසුදුසු බව. ඊළඟට අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම. අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම. හරි. ඔන්න ඔය කියන ආදර්ශ සමාජයට මේ කතාව තුලින් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අපි බලමු ටක් දාලා ඉක්මනින්. උග්ගසේන සිටු පුත්‍රයා ජීවිතයේ අභියෝග ජයගත් අයකි සිටු පුත්‍රයාගේ චරිතය ඇසුරෙන් සාකච්ඡා කරන්න. මොනවාද අර ශිල්පී ගැනීම අවස්ථා කිහිපයක් කියන්න බලන්න. විද්වත්ව විවාහ කර ගැනීම, ආයි ශිල්පී ගැනීම, රහත් භාවයට පත් වීම. හොඳයි very good. හරි එතකොට මේ අභියෝ අවස්ථා තුන කොලයක ලියා ගන්න. විද්වත් දියණිය සරණ පාවා ගැනීම කොලයක ලියා ගන්න මම කියන්නම් කරන හැටි. විද්වත් දියණිය සරණ පාවා ගැනීම. එතන ලියන්නේ නැද්ද ප්‍රශ්න ගාවින්? ඊළඟට ශිල්ප ඉගෙනීම. ආයතන ලිව්වත් කමක් නැහැ එහෙනම්. එතන නෙමෙයිද ලියන්න කිව්වේ? මම කිව්ව කොලේ කමක් නැහැ එහෙනම් එතනම ලියා ගන්න. ශිල්ප ඉගෙනීම. අර පළවෙනි අභ්‍යාසයේ පළවෙනි. ඔව් පළවෙනි මේක. ඒක තමයි. ඊළඟට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම. රහත් නෙමෙයිද උනේ? ඈ? රහත් භාවයට නෙමෙයිපත් උනේ. රහත් භාවය තමයි නිවන් මඟ කියලා කියන රහත් භාවය තමයි. හරි. ඒක තමයි. ඒක අර
බොහොම හරවත් වෙන්නේ නිවන් මඟ කියලා රහත් වෙනවට වඩා. මෙන්න මේ අභියෝග තුන ජයගත්තු විදිහ මේ පොතේ තියෙන උර්දුත දාලා ලියන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් කිව්වොත් මේ උදාහරණයක් හැර විද්‍යාධ්‍යයනීය සරණ පාවා ගැනීම කියන එකට අපිට ගන්න පුළුවන් උර්දුතය තමයි ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි කියන උර්දුතය. හරිද? ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. ඒක මාක් කරගන්න. එතකොට අපිට රහත්මාවය ගැන ගන්න පුළුවන් සැටවස් කිය මහතෙර කෙනෙකුට නේද? තොගේ බැවුම් පලවා හැර මමද ශිල්පය ගෙනීම කියන ඔව් ඒක ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේ අභියෝගාත්මක අවස්ථා තුන හොයාගෙන ඉස්සෙල්ලම ඒ අභියෝග අවස්ථා තුනට මේ කොහොමද යා කටයුතු කරේ කියලා මේ උර්දුත ඇසුරෙන් තමයි පැහැදිලි කරන්නට ඕනේ. තේරුණාද? මේ උර්දුත ඇසුරෙන් පැහැදිලි කරන්නට ඕන. එහෙම කිව්වම ඔයගලට තේරෙනවද නැත්නම් ඒක ලියන්න ඕනද? තේරෙනවා. එන්න ඕන සර්. ලියන්නත් ඕනනේ. හරි මම එමුණ ਵਿਚාරයක් වගේ නිකන් දාන්නම්. දැනට අපි නිකන් මේක නිකන් නෙමෙයි අතන බලා ගන්න ඕන. තමන්ම ලියන්නත් ඕන. ඒ අභියෝග අවස්ථා තුන අපි ඉස්සෙල්ලා මේකෙන් හොයාගත්තානේ දැන්. හොයාගෙන ඉවර වෙලා ඒ අවස්ථා කොහොමද කතුවරයා නිරූපණය කරලා තියෙන්නේ කියලා තමයි අපි මේකට ඇතුළු කරන්න ඕනේ. දැන් අපි කිව්ව විද්‍යාත්මීය සරණ පාවා ගැනීම අභියෝගය. එතකොට ඒක කතුවරයා තියෙනවා ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි කියන ඒ අවස්ථාව. හරි? එතකොට ඒ අවස්ථාව අපි අරගෙන මෙහෙම සිද්ධියක් වුණා මෙහෙම කියන අපි ඒක විස්තර කරන්න ඕනේ. පැහැදිලිද කියන එක? පැහැදිලිද ඒක? පැහැදිලිද? පැහැදිලි. මේකම කතා කරා. ඇහෙනවද මාව? පැහැදිලි. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ධර්මසේන හිමියන් හාස්‍ය උපහාසය මෙම අනුකම්පාවද පෙරදරි කරගෙන චරිත නිරූපණය කරන ආකාරය નિયમિત කතාවස්තු ඇසුරේ විමසන්න කියලා. හාස්‍ය උපහාසය වගේම අනුකම්පාවක් ඉතින් තියෙනව නේද? දැන් එතකොට කොහොමද ධර්මසේන හාමුදුරුවෝ එහෙම කරලා තියෙන්නේ? සාමාන්‍යයෙන් විද්වත් අරමේ සිටු පුත්‍රයාව ගත්තාම ඉතින් සිටු පුත්‍රයා ගැන අපහාසය උපහාසයාත්මකවත් කරලා තියෙන අනුකම්පාවක් තියෙනවා යාගේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම එයාගේ ඇතිවෙච්ච සිතුවිලිනේ නේද? දැන් අපි කියතෝ ආස පිට නටන ඒ විද්වත්වගේ භාව භාව ලීලා දැක. එතන උපහාසයක් වගේම ඉතින් එයාගේ අර තියෙන මේ මානව ස්වභාවයක් ධර්මසේන හාමුදුරුවෝ මානුෂිකව බලලා දෙනවා. මානසිකව බලලා තියෙන. ඒ උදාහරණය අපිට ගන්න පුළුවන්. ඒක අච්චු පොතේ මාක් කරගත්තත් කමක් නැහැ. මෙතන ලිව්වක් කමක් නැහැ දැනට. ලියන්න ආස පිට නටන දෙවෙනි ප්‍රශ්නෙට මම මේ කියන්නේ. ආස පිට නටන ඒ විද්වත්වගේ අහස පිට අහස නෙමෙයි පොතේ තියෙන ආස පිට නටන පොතේ තියෙන එක ලියන්න. ආස පිට නටන ඒ විද්වත්වගේ හාව භාව ලීලා දැක. හාව භාව ලීලා දැක. ඒක ගන්න පුළුවන් අපිට. එතකදී අපහසු උපහාස වගේම අනුකම්පාවත් එතන තියෙනවා. තව උදාහරණයක් අපිට ගන්න පුළුවන්. අර දෙමව්පියෝ අර කියනවනේ ඒක අපිට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ අවස්ථාව අපිට ගන්න පුළුවන්. ඒක ලියා ගන්න උද්දුතය පුත තෙල ලෙස කිරීම. මට තප්පරයක් දෙන්න.
හරි මේ මට කෝල් එකක් ආව එක. හරිනේ ඔක්කොම ඉන්නව නේද? හරි. එතකොට මම දැන් මොකද්ද කතා කරේ? අපහාසය උපහාසය මෙන්න ඇහෙනවද මාව?
ඇහෙනවද මාව? හරි. එතකොට ආස්ස පිට නටනේ විද්වතුන්ගේ හාව භාව ලීලා දැක කෙනෙක් ලියාගත්තා. ඊට පස්සේ අපිට තව පුළුවන් පුත තෙල ලෙස කිරීම දෙවන උද්දුතේ ලියාගන්න. පුත තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. අර ඒ දෙමව්පියෝ කියන අවස්ථාව නේද? මතකයි නේද ඒ ටික? අපටත් තරම් නොවේ. තොපටත් එතන අනුකම්පාව තොපටත් අපටත් තරම් නොවේ. තරම්. ඒ කියන්නේ ගැළපෙන්නේ නැහැ කියන එකනේ තරම් නොවේ කියන්නේ. හරි. එතන අනුකම්පාව ධර්මසේන හිමියෝ ඒ දෙමව්පිය පිළිපද ලියලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි උර්දුතේ අපිට ගන්න පුළුවන් ඕන්න ම දුව විකුණන්නේ නැත. අර විද්වත් දුවගේ පියා කියනව නේද? දුව විකුණන්නේ නැත කියලා. ම දුව විකුණන්නේ නැත. ඒ උර්දුතේ ගන්න පුළුවන් අපට අනුකම්පාව තියෙන්නේ. අපහාසය උපහාසයට වඩා. ඊළඟට අර ගැල් රකින්න උන්ගේ පුත නේද? ඒක ගන්නත් පුළුවන්. එතන අපහාස විපාසලකම අනුකම්පාවේ ඒ තුන තියෙනවා. ගැල් රකින්න උන්ගේ පුත කියන එක. ඒ උද්දුතයත් ගන්න. හරි. ඒ උද්දුත ටික අරගෙන ඒ ටික විස්තර කරලා ලියවීම තමයි කරන්නට ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ ඊට පස්සේ තියෙන ධර්මසේන හිමියන්ගේ කතා කීමේ කලාවේ විශේෂත්වය උග්ගසේන සිටු පුත්තුගේ වස්තු ඇස්යෙන් පැහැදිලි කරන්න. ඒකට උද්දුත ගන්නවට වඩා තමන්ගේ විස්තර කරලා ලියන්න ඕනේ. මොකක්ද ඒකට ලියන්න ඕනේ කියලා කියන්න බලන්න කරුණු ටික. විද්වත්දුව බයින එක නෑ මේකේ අහන්නේ ධර්මසේන හිමියන්ගේ කතා කීමේ කලාවේ විශේෂත්වය. දැන් මේ ධර්මසේන හාමුදුරුවන්ගේ කතා කීමේ කලාව ගැන තමයි මේකේ අහලා තියෙන්නේ. එතකොට මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය කියන්නේ ඉස්සෙල්ලා? කෙටි වැකි වගේම දීර්ඝ වැකි පාවිච්චි කරලා කතාව කියන්නේ. තව ඒ කියන්නේ අර කතාව එන දේ කෙලින්ම තියෙනවා. සජීවී ආකාරයෙන් අව්‍යාජ වී මොකද්ද කවිස කිව්වේ? අව්‍යාජ කතාවක් තියෙන. කියන දේ කෙලින්ම කිය. අව්‍යාජ භාවයක්. තව මොනවද? උපමා භාවිත කරලා තියෙනව නේද? උපමා භාවිතා කරලා තියෙනවා. තව මොන අනිත් කියන්නේ කොහොමද? තව මේකේ දැන් බණ කතා කීමේ කලාව කියන එක කරලා තියෙනවා. මොකද්ද? සජීවීව චිත්‍ර රූපම වෙන විදිහට කතාව ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අනික විශේෂම එක තමයි දැන් බණ කතා කීමේ කලාව මෙතන උපදේශයක් දීමක් කරලා තියෙනව නේද? ඒකනේ බණ කතා කියන්නේ